කැඳවීමට විශ්වාසවන්ත වීම. මම කතා කරන්නේ ඒක. කැඳවීමට විශ්වාසවන්ත වීම. මොකද්ද විශ්වාසවන්ත? අද සභාවේ නැත්තටම නැති වෙලා ගිහිලා තියෙන දේ. විශ්වාසවන්තකම. ඔයගලන්ට තේරෙයි මොකද්ද කියලා මම කතා කරලා ඉවරුනට පස්සේ. කැඳවීමට විශ්වාසවන්ත වීම. අද ගොඩක් වෙලාවට සභාවේ සිදුවෙනවා. මම ඉස්සෙල්ලා නෙගටිව් දේ කියලා ඊට පස්සේ මම කියන්නම් එතනට. අද සභාවේ සිද්ධ වෙන දේ. මොකද නෝ සිද්ධ වෙන්නේ? තමන්ට ආසාදේ කරන්න පෙළඹිලා තමන්ගේ ඊගෝ එක නැත්තම් මමත්වය වර්ධනය වෙන දේ කරන්න වෙහෙසෙනවා ගොඩක් සභාවන් වල ගොඩක් සභාවේ ඉන්න අය. දෙවියන් වහන්සේගේ කැඳවීමට විශ්වාසවන්ත වෙනවට වඩා. සමහර විටකට හේතුව තමයි දෙවියන් වහන්සේ ඒ අයට ඉස්සල්ලාම කරන්න දෙන්නේ සුළු දෙයක් නිසා. කුඩා දෙයක් නිසා. කුඩා දෙයට විශ්වාසවන්ත වෙනකොට තමයි ලොකු දේ ලැබෙන්නේ. හැබැයි අද ගොඩක් අයට ඕන වෙනවා සභාව ඇතුලේ ලොකු දේවල් කරන්න. මමත් එහෙම හිතුවා. මම ඒකයි දන්නේ. ඕගොල්ලෝ මම චෝදනා කරනවා නෙමෙයි කාටවත්. මමත් එහෙමයි. මම ගැලෙම ලැබලා ආපු ගම මට ඕන වුණා දෙවියන් වහන්සේ වෙනුවෙන් ලොකු දේවල් කරන්න. ලොකු ෂෝ දාන්න. චිත්‍රපටි හදන්න, කොන්සර්ට් ඕගනයිස් කරන්න, මොනවාද ලොකු ෂෝ ඔක්කොම. එකක්වත් හරි ගියේ නැහැ. ප්‍රේස් ගෝඩ් ඒකට. ඒවා හරි ගියා නම් මම හරි තැනට එන්නේ නැහැ. ඒ නිසාම සුතිවන්ත වෙනවා ඒ ඔක්කොම කඩා කප්පල් වෙච්ච එකට. දෙවියන් වහන්සේ වෙන්න ඉඩ දුන්නේ නැහැ ඒක. ඒකට හේතුව තමයි මම දෙවියන් වහන්සේගෙන් අහන්නේ නැතුව දෙවියන් වහන්සේගේ කැඳවීම මොකද්ද කියලා හොයන්නේ නැතුව දෙවියන් වහන්සේ මට මොකද්ද කරන්න කියලා හොයන්නේ නැතුව මට ඕන දේ මම උන්වහන්සේ වෙනුවෙන් කරන්න ගියා. එතනයි වැරද්ද. ගොඩක් අය හිතනවා ඒක ඕකේ ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ඒක ඕකේ නෑ ඒක වැරදි. අපිට ඕන දේ කරන්න බෑ. අපිට ආසාදයි කරන්න බෑ. දෙවියන් වහන්සේ යම් කිසි සැලැස්මක් හදලා තියෙනවා. ඒ සැලැස්ම හැදුවේ මේ පොළවේ අත්තිවාරම දාන්න කලින්. ඒකට හේතුව ඒ සැලැස්ම තුල උන්වහන්සේ ලෑස්ති කරලා තියෙනවා ගොඩාක් දේවල්. ස්ථානගත කරලා තියෙනවා. මේ දේ හරියට වෙනකොට ඊළඟ ටික හරියට වෙනවා. එක්කෙනෙක් අප්සෙට් ගියම මොකද නැද්ද වෙන්නේ? ඒ ඔක්කොම අප්සෙට් වෙනවා. ඒකයි වෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. සැම්සන්. අපි කවුරුත් දන්නවනේ. සැම්සන් ඩිලයිලා. මොකද වුනේ? දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙමෙයි මිනිහා ඉෂ්ට කරේ. මොකද වුනේ? ඩිලයිලා පස්සේ ගියා. කැඳවීම ඉෂ්ට කරන්නේ නැතුව. මොකද වුනේ? ලැජ්ජා වෙන්න සිද්ධ වුණා නේද? මං කියන්න ඕනේ නැහැනේ කතන්දරේ. එයාගේ කැඳවීමට විශ්වාසවන්ත වුණේ නැහැ. තව එක්කෙනෙක් ගන්නවා. සාවුල් රජතුමා. ඊශ්‍රායලයේ ඉස්සල්ලාම රජුරුව. පළවෙනි රජුරුව. දෙවියන් වහන්සේ මොකද කරේ? කැඳෙවුව විතරක් නෙමෙයි. එයාට මේ මොකද අලුත් ස්පිරිට් එකක් දුන්නා. අලුත් ආත්මයක් දුන්නා. මේ අතුලාන්ත වෙනස් කරා යාගේ. ඇයි ඒ? කැඳවීම ඉෂ්ට කරන පිණිස. හැබැයි එයා මොකද්ද කරේ? දෙවියන් වහන්සේ කියනවා මම දුක් වෙනවා සාවුල්ව රජ කරාට කියලා. ඉෂ්ට කරේ නැහැ. දීපු දෙයට විශ්වාසවන්ත වුණේ නැහැ. ඒ නිසා අද විශ්වාසවන්තකම උන්වහන්සේ හොයනවා මිනිස්සු අතර. faithfulness. විශ්වාසවන්තකම. ඒකට හේතුව උන්වහන්සේට අවශ්‍යයි ලොකු ප්‍රතිඵලයක් ගේන දෙන කාර්යයක් කුඩාවට කඩලා එක එක්කෙනාට බාර දෙන්න. ඒ දවස්වල වගේ එක්කෙනෙකුට නෙමෙයි. මොකද ඒ දවස්වල ඊශ්‍රායල් කියන රට විතරයි. ඒක චූටි රටක්. ඒකට එක්කෙනෙක් ඇති. දැන් එහෙම නෙමෙයි. උන්වහන්සේ මුළු ලෝකයත් එක්ක ක්‍රියා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ සභාවක් හැදුවා ඒකට. එක්කෙනෙක් වගේ ක්‍රියා කරන සභාවක්. ටීම් එකක්. ඒ ටීම් එක හදලා උන්වහන්සේ මොකද නේද කරේ? එක දීමන එක එක්කෙනාට දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා දැන් වැඩ කරන්න එකට යන්න. ඔයාට ලැබෙන දෙයට විශ්වාසවන්ත වෙන්න.
ඒ නිසා මෙච්චර කල් මං හිතනවා දෙවියන් වහන්සේ එක එක්කෙනාට කුඩා දේවල් දීලා තිබුණා. චූටි දේවල්. කුඩා දේවල්. ලොකු ෂෝ නැහැ. එක්ක මේක අතු ගන්න. එක්ක පුටු අරේන්ජ් කරන්න. මොන හරි එකක් දීලා තිබුණා. අන්න ඒකට ඔයා විශ්වාසවන්ත වුණාද? ගොඩක් කට්ටිය මේ කාලේ කතා කරලා සේවය ගැන මගෙන් අහනවා. වර්තමාන කාලේ සභාවේ ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රමය බයිබලයට එකගද කියලා ඕගොල්ලොම හොයලා බලන්න. බයිබලයේ කොහෙද තියෙන්නේ worship leadersලා හිටියා කියලා? කොහෙද තියෙන්නේ දේශනාවන් කරා හැමදාම කියලා? දේශනා කිරීමේ සේවය, worship lead කිරීමේ සේවය කොහෙද තියෙන්නේ? කොහෙවත් නැහැ. අද රැස් වුණාම තියෙන ප්‍රධාන අංගයන් දෙක ඔය දෙක නේද? මම ගැන මේ කතා කරන්නේ. මම කතා කරන්නේ විශ්වාසවන්තකම ගැන. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ අපිට දුන්න මිෂන් එකක්. යේසුස් වහන්සේ සභාවට දුන්න මිෂන් එකක්. මිෂන් කියන්නේ මෙහෙයුමක්. ඔයගොල්ලෝ දන්නවද ආමි එකේ යුනිට්ස් වලට දෙනවා මෙහෙයුමක්? ඉස්සර තිබුණේ ඔපරේෂන් නේද? තිබුණා එක එක දේවල් නේ. යුද්ධේ තියෙන කාලේම අර මෙහෙයුම මේ මෙහෙයුම කියලා ගියා නේද? ගියේ ආමි එකක්. ගියේ හමුදාවක්. ප්‍රධාන නායකයන් නියෝගය ලබා දෙනවා. හැබැයි ඒ ගිය කණ්ඩායමේ නායකයෙක් හිටියා කවුරු යන්න එයාගේ යටතේ තමයි අනිත් අය ඔක්කොම හිටියේ. මිෂන් එකේ සක්සස් එක නැත්තම් මෙහෙයුමේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ ග්‍රවුන්ඩ් එකේ ඉන්න අයගේ විශ්වාසවන්තකම මත. මෙහෙයුමට ගිය අයගේ විශ්වාසවන්තකමක් තමයි රඳා පවතින්නේ උඩින් කොච්චර ඕඩර් එක ආවත්. හරිද? ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි විශ්වාසවෙන්ත නැයි දන්නවද? අපි තමයි ග්‍රවුන්ඩ් එකේ ඉන්න අය. අපි තමයි උන්වහන්සේගේ අන ක්‍රියාත්මක කරන අය. අපි ඇනලයිස් කරන්න යන්න හොඳ නෑ ලොකු පින්තූරේ. ලොකු පින්තූරේ දන්නේ ලොකු සර්. යේසුස් වහන්සේ. සේනාධිපතිය. දෙවියන් වහන්සේගේ හමුදාවේ සේනාධිපති. උන්වහන්සේ කිව්වහම යමක් ක්‍රියා කරන්න විශ්වාසවන්ත වෙන්න. හේබ්‍රු පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපි 1-2 කියමු. හේබ්‍රු 3 පළවෙනි පදේ සහ දෙවෙනි පදය. එහෙයින් ස්වර්ගීය කැඳවීමකට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයනි. අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයන් වූ යේසුස් වහන්සේ කල්පනා කරපල්ලා. හොඳයි. ගොඩක් ඉන්න. නෑ එක විතර මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මෙතන පොඩි දෙයක් තියෙනවා. ස්වර්ගීක කැඳවීමකට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයනි. මේ කාටද ආමන්ත්‍රණය කරන්නේ? මේ ආමන්ත්‍රණය කරන්නේ සභාවට. සභාවට කියනවා නුඹලාව, ඒ කියන්නේ අපිව ස්වර්ගීක කැඳවීමකට කැඳවලා තියෙනවා. අපි දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ? පංගුකාරත්වය ලැබලා තියෙනවා. හරිද? වෙලාද එහෙම? කොහොමද? ඔගොල්ලෝ රැස්වීමට ඇවිල්ලා ගිවිසුම සිහි කරන්න කමියුනියන් එක අරගන්නවා නේද?
මොකටද සහභාගී වෙන්නේ? මොකටද සහභාගී වෙන්නේ? පාම් පිටි වලින් අදපු රොටි කෑල්ලකටයි නෙක්ටර් බෝතලයකටයි නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නියෝජනය කරන රොටියටයි උන්වහන්සේගේ ලේ සංකේතවත් කරන පානයකටයිද? ඒ දෙක ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. පංගුකාරත්වය. කමියුනියන් එක අරගත්තාම මොකද නේද වෙන්නේ? අපි උන්වහන්සේත් එක්ක පංගුකාරත්වය ලබනවා. හරිද? ඒක තමයි මේ කියන්නේ මොකක්ද දන්නවද? ස්වර්ගීය කැඳවීම. කොහෙන්ද ආවේ කෝලින් එක? ස්වර්ගය. ඒකට තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ මිෂන් එක, අපේ කැඳවීම ඇවිල්ලා තියෙන්නේ ස්වර්ගයෙන්. හරියට අර ආමියක කැඳවනවා වගේ. නායකයෙක් එන්න කියනවා මේ ආමි යුනිට් එකට. මොකද්ද? මිෂන් එකක් තියෙනවා. දැන් අපි මොකද කරලා තින්නේ? ඒකට ප්‍රතිචාර දක්වලා අපි ඇවිල්ලා පංගුකාරත්වය ලබලා තියෙනවා. එයාට කියනවා ඉස්සල්ලාම සිහි කරන්න අපේ ඇදහිල්ලේ ඇපොස්ටල් නැත්නම් ප්‍රේරිතයා වන උත්තම පූජකයා වන යේසුස් වහන්සේ. මොකද ඒ තමයි ආදර්ශය. ඒ තමයි නායකත්වය. ඒ තමයි ආදර්ශය. එයා තමයි ඉදිරියෙන් යන්නේ. ඒ තමයි එන්ඩේරානන්. වෙන කවුරුත් ඕනේ නැහැ අපිට බලන්න උන්වහන්සේ බලාගෙන යන්න. ඒකයි කියන්නේ සිහි කරන්න උන්වහන්සේව. ඊට පස්සේ කියන්නේ දෙවෙනි පදේ. මෝසෙස් දෙවියන් වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම උන්වහන්සේද තමන්ව පත් කළ තනන් වහන්සේට විශ්වාසව සිටිසේක. දෙවෙනි මෝසෙස් දෙවෙනි පදේ මෝසෙස් දෙවියන් වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම යේසුස් වහන්සේත් මොකද කරේ? මොකද කරේ? ඉතුරු ටික කියවන්නකෝ. යේසුස් වහන්සේ මොකද කරේ? තමන්ව පත් කළ තනන් අපෝ වහන්සේට මොකද? තමන්ව පත් කළ මොකද? තමන්ව පත් කළ. යේසුස් වහන්සේ පත් කරලාද? මම නෙමෙයි කියන්නේ මේ. යේසුස් වහන්සේ මේ පොළවට ආවේ මිෂන් එකකට. උන්වහන්සේව එව්වේ පියාණන් වහන්සේ. ඒ නිසා තමයි හැම වෙලාවෙම යේසුස් වහන්සේ පියාණන් වහන්සේගෙන් ඇහුවේ කාරණාව කරන්න ඉස්සෙල්ලා. මොකද එවපු කෙනාගේ ඕඩර්ස් වලට තමයි උන්වහන්සේ ක්‍රියා කරේ. එයාට හිතන දේ කරේ නැහැ. එයාට ඕන දේ කළේ නැහැ. මම නිකන් උදාහරණයක් ගේන්නද ඔයගලන්ට? අර ක්‍රියාපොතේ ඔගොල්ලෝ දන්නවා මේ යොහාන් පේතුරුස් යනකොට අලංකාර ගේට්ටුව කියලා එකක් තිබුණේ. බියුටිෆුල් ගේට් කියලා. අලංකාර ගේට්ටුව කියලා. එතන හිටියා කොරෙක්. බයිබලේ තියෙනවා ඒ කොරා අවුරුදු ගාණක් එතන හිටියා කියලා. හැමදාම සුපුරුදු ලෙස එයාව ගෙනලා එතන තිබ්බා. හරිද? යොහානුයි පේතුරුසුයි ගිහිලා තමයි යාඥා කළා. මොකද යාඥා කරන්නේ කියනවා නැගිටින්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒක සිද්ධ වුණේ යේසුස් වහන්සේ කුරුසපත් වෙලා මාස දෙකක්වත් යන්න ඉස්සෙල්ලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ ඔය ගේට්ටුව ළඟින් කොච්චර යන්නද? ඒ ගිය හැම වෙලාවකම ඔය කොරා උතන හිටියානේ. ඇයි යේසුස් වහන්සේ ඒ කොරාව සුව කළේ නැත්තේ? ඔතන හිටියා නම් එයාව පාස් කරන් තමයි ගියේ. යේසුස් වහන්සේ කිව්වොත් ඉල්ලන්න ඇති. හිඟම. ඇයි? පියාණන් වහන්සේ කිව්වේ නෑ එයාට සුව කරන්න කියලා. හරිද? පියාණන් වහන්සේ කිව්වේ නෑ සුව කරන්න කියලා. ඒක රිසර්ව් කරලා තිබුණා පස්සේ කාලෙකට. යේසුස් වහන්සේ හිතුවා නම් එහෙම මේ කොරා බලන්නකෝ මෙතන ඉන්නවා. එන්න කියලා සුව කරන්න නෑ. උඩින් ඕඩර් එක ආවේ නැත්තම් කරේ නෑ.
යේසුස් වහන්සේ හිතන අයව සුව කරේ නැහැ. මන්නේ මේ කියන්නේ උන්වහන්සේම කියනවා මොකක්ද දන්නවද? මම හැමදේම කරන්නේ පියාණන් වහන්සේ කරන දේ බලාගෙන. මම කියන්නේ උන්වහන්සේ කියන දේ. එච්චරයි. එයයි දන්නවද? එවපු කෙනාට, පත් කළ කෙනාට විශ්වාසව සිටියා. විශ්වාසවන්ත වුණා. faithful. Who was faithful. විශ්වාසවන්තකම. යේසුස් වහන්සේගේ ආදර්ශය එකයි. උන්වහන්සේ විශ්වාසවන්ත වුණා කියපු දෙයට. එවපු මිෂන් එකට. එයාට ඕන ඕන විදිහට වෙනස් කරේ නෑ දේවල්. හරි. මෝසෙස්ත් එහෙමයි නේද? මොකද කරේ? මෝසස් වගේම මුළු ගෘහයේ විශ්වාසවන්තව හිටියා. පස්වෙනි පදෙත් කියවන්න. සැබවින් මෝසෙස් මතු කියන්නට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය. දැක්කද? විශ්වාසවන්ත වුණා. ගෘහයෙහි සේවකයෙකු මෙන් විශ්වාසවන්ත වුණා. මෝසස්ට දුන්න මිෂන් එකක්. මොකක්ද දුන්න මිෂන් එක? ගිහින් ඊජිප්තුවේ වහල් කමේ ඉන්න සෙනගව අරගෙන යන්න. එයාගේ මිෂන් එක. එයා ඒකට විශ්වාසවන්ත වුණා. හරිද? මුළු ගෘහේ. දෙවියන් වහන්සේ හොයන්නේ ඒ වගේ අය. විශ්වාසවන්ත අය. faithful. තමන් අහන්නම් ප්‍රශ්නයක්. උත්තර දෙන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේට පුළුවන්ද ඔයාව විශ්වාස කරන්න? හිතන්න. උන්වහන්සේ වාට මිෂන් එකක් දුන්නොත් දෙවියන් වහන්සේට පුළුවන්ද ඔයාව විශ්වාස කරන්න? හිතන්න. මිෂන් එක දුන්නාම මොන දේ සිදු වුණත් කවුරු මොනවා කිව්වත් මොන බාධකේ ආවත් ඔයා එක ඉෂ්ට කරන්න කැප වෙනවද? හිතන්න. එහෙමනම් මම ඔයගලන්ට කියන්නම්. දෙවියන් වහන්සේ මේ වෙනකොටත් යේසුස් වහන්සේ මේ වෙනකොටත් ඔය ඔක්කොටම මිෂන් එකක් දීලා ඉවරයි. අලුතෙන් දෙන්න දෙයක් නැහැ. එක දීලා ඉවරයි. එක දීලා ඉවරයි. ප්‍රධාන දේ තමයි මොකක්ද දන්නවද? උන්වහන්සේගේ සාක්ෂිකාරයෝ එක. witnesses. උන්වහන්සේගේ ස්වභාවය දරාගෙන ලෝකයට ගිහින් සාක්ෂිකාරයෝ වෙන්න. සුභාරංචිය කියන්න. ගෝලයන් බිහි කරන්න. ඕක තමයි මිෂන් එක. ඔක්කොමටම ඔක්කොටම කිසි කෙනෙකුට බෑ කියන්න මට ඒක අදාළ නැහැ කියලා. ඔයා එහෙම කියනවා නම් ඔයා දෙවියන් වහන්සේ තුල ඉන්න කෙනෙක් නෙමෙයි. චර්ච් එන්න පුළුවන්. යාඥා කරන්න පුළුවන්. බයිබලේ කියවන්න පුළුවන්. ඔයා ඒ මිෂන් එකට පංගුකාරත්වය ලබලා නැත්තම් ඔයාගේ හදවතින් ඔයා දෙවියන් වහන්සේගේ නෙමෙයි. පැහැදිලිව. මිෂන් එක. ඒක නිසා තමයි යේසුස් වහන්සේ ගොඩක් වෙලාවට කතා කළේ විශ්වාසවන්තකම ගැන. පෙරලන්න මාත් එක්ක මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදය. විසි හතරේ 45.
මේ කතාව පොඩ්ඩක් ඉන්න. සමායනවා පොඩි දෙන්නම් බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්නම් මේ කතාවට. මේකට එන්න කලින් මොකක්ද දන්නවද තියෙන්නේ? 24 මුල ඉඳලා කියන අවසාන කාලය ගැන ලකුණු සාගත භූමිකම්පා මේ ඔක්කොම ගැන කියනවා. ඊට පස්සේ උන්වහන්සේ ගොඩාක් විස්තර කියලා උපමා කතාවකුත් කියනවා. ඒ අවසාන කාලයේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ අය කියලා තමයි මේක කියන්නේ. මොකද මේ පරිච්ඡේද දිගටම කතා කරන්නේ අවසාන කාලය ගැන. ඒක නිසාම දෝ මම දන්නේ නැහැ අද සභාවේ නැත්තෙම විශ්වාසවන්තකම. මොකද යක්ෂයා ඒක හොරකම් කරලා සභාවේ ඉන්න ඔක්කොමලා දන්නේත් නැහැ ඒක හොරකම් කරලා කියලා. හරි. සභාවද වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? ඒගොල්ලන්ට ඕන දේවල් කරනවා. ඒගොල්ලන්ට හිතන විදිහට යනවා. අර විනිශ්චයකාරයාගේ කාලය වගේ විනිශ්චයකාරයන්ගේ කාලය වගේ ඔයගොල්ලෝ දන්නවද ඒකේ තියෙනවානේ මිනිස්සුන්ට හරියයි සිතූ දේ ඔවුන් කළේය. මෙයාට හරි කියන දේ එයා කරනවා, එයාට හරි කියන දේ එයා කරනවා, මෙයාට හරි කියන දේ මෙයා කරනවා. ඔක්කොම all over the place. හැමතැනම. පිළිවෙලක් නැහැ. දේව රාජ්‍ය ව්‍යාප්ත වෙන්නේ නැහැ. මිනිස්සු hina වෙනවා. ක්‍රිස්තියානි අයට. ඒකට හේතුව පිළිවෙලකට ඇවිල්ලා නැති නිසා. ඕඩර් එකකට ඇවිල්ලා නැති නිසා. මිනිස්සු කැමති නැහැ විශ්වාසවන්ත වෙන්න. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ මතයක් ඉදිරිපත් කරගෙන ඒගොල්ලන්ව සන්තෝෂ කරගෙන ඒගොල්ලන්ට ඕන දේ කරන්න. හැබැයි උන්වහන්සේ කැඳවනවා මේ කාලේ රෙම්නන්ට් එකක්. රෙම්නන්ට් එක කියන්නේ කවුද දන්නවද? මුළු කණ්ඩායමෙන් සුළු කොටසක්. මොකටද? උන්වහන්සේගේ වචනය ඒ හැටියෙන්ම ඉෂ්ට කරන්න. හරියට උන්වහන්සේ කියනවානේ මට හම්බ වුණා මගේ හිතේ ආකාරයේ මිනිහෙක්. මගේ හදවතේ ආකාරයේ මිනිහෙක්. මම කියන දේ ඉෂ්ට කරන මට කීකරු වෙන කෙනෙක් මට හම්බ වුණා කියලා උන්වහන්සේ කිව්වා දාවිත්ව හම්බ වෙච්ච වෙලාවේ. අන්න ඒ වගේ උන්වහන්සේ හොයනවා කැඳවනවා රෙම්නන්ට් එකක්. රයිට්. මෙන්න මේ වගේ අය. කියවන්න. ඉන්දින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම දෙන්න ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාස වූ නුවණ ඇති දාසයා කවුද? දෙන්න. මෙන්න ස්වභාවය. මොකද ඉල්ලන්නේ? ස්වාමියා මේ කියන්නේ යේසුස් වහන්සේ. ස්වාමියා. වෙන ස්වාමියෙක් අපිට නැහැ. යේසුස් වහන්සේ. මොකද කරන්නේ? Tamanගේ ගෙයි වැසියන්ට. ගේ කාගේද එතකොට? ගේ කාගේද? යේසුස් වහන්සේගේ. හරිද? පැහැදිලි නේද? යේසුස් වහන්සේ තමයි ගෙදර. උන්වහන්සේට තමයි ආйти. හරි? ඒතර සේවකයන්ව මොකද කරන්නේ? පත් කරනව නේද? අපොයින්ට් කරනවා. කවුද? ස්වාමියා. ඒක හරියට පියාණන් වහන්සේ පුත්‍රයාව පත් කළා වගේ. හරිද? දැන් මොකද කරන්නේ? යේසුස් වහන්සේ එයාගේ ගෘහයේ සේවකයෝ පත් කරනවා. හරිද? හැබැයි ඒ අයගෙන් විශ්වාස වූ නුවණ ඇති. නුවණ ඇති. මතක තියාගන්න එක හරියට. නුවණ ඇති දාසයා කවුද? පොඩ්ඩකින්. කාර්යය මොකක්ද එයාගේ? ගෙවැසියන්ට මොකටද? නියම වේලාවට කෑම දෙන්න. නියම වේලාවට කෑම දෙන්න. ඒ කියන්නේ කෑම දෙන්න වෙලාවක් තියෙනවානේ. ඕන වෙලාවට කණ්ඩත් බෑනේ. හලෝ. ඔයගලට අප්සෙට් ගියාද? නෑ නේද? නියම වෙලාවට කෑම දෙන්න. ඒකට හේතුව තමයි මොකක්ද දන්නවද? මේ ගෘහයේ ඉන්නවා අලුත උපන් දරුවෝ. ඒ ගෘහයේ ඉන්නවා ටිකක් වර්ධනය වෙච්ච ළමයි.
ඒ ගෘහයේ ඉන්නව ටිකක් ජවය තියෙන තරුණ අය. ඒ ගෘහයේ ඉන්නව ටිකක් වයසක අය. ඔයා හිතන්න තරුණ ජවය තියෙන අයට දෙන කෑම කිරි දරුවෙකුට දුන්නොත් මොකද වෙන්නේ? අජීර්ණයි. ලෙඩ වෙනවා. හරිද? හරිද? අප්සෙට් නෑ නේද ඔයගලන්ට? හරි. ඒකේ අනිත් පැත්ත බලන්න. බැරි වෙලාවත් කිරි දරුවන්ට දෙන කෑම, ඒ කියන්නේ කිරි වගේ දෙයක් දෙනවා අර ජවය තියන අයට. එතකොට මොකද වෙන්නේ? මොනවද වෙන්නේ එතකොට? මන්ද පෝෂණය. එතකොට නිසි කලදී කෑම දෙනවා කියලා කියන්නේ මොනවද දන්නවද? ඒ අයට අදාළ වූ පෝෂණය දෙන පිණිස උන්වහන්සේ පත් කරලා 16ක්. ඒතර උදාහරණය මොකද්ද? නුවණ ඇති 16 කවුද? හරි. ඊළඟට කියමු. ස්වාමියා එන කල යම් 16ෙකු එසේ කරනවා දක්නේද ඒ 16 ආශිර්වාද ලක් දෙක්ය. කෙවසියන්ට මොනවද? මේ වෙලාවට තමයි කරන්න ඕනේ. ස්වාමියා එන්නකොට එහෙම කරනවා හම්බ වෙන 16 ආශිර්වාද. ඇයි? එයා තමයි විශ්වාස වූ නුවණ ඇති 16. මොකද එයාට දුන්න කාර්යය විශ්වාසවන්තයි. එයා අහන්න ගියේ නෑ එක එක දේවල්. එයා අහන්න ගියේ නෑ අර කියනවාට මොකද අයින්ට මේව දෙන්නේ, අයින්ට අරන් දෙන්නේ, අයින්ට කිරි දෙන්නේ, අයින්ට බිරියානි දෙන්නේ, අයින්ට ෆ්‍රයිඩ් රයිස් දෙන්නේ. අහන්න ගියේ නෑ. දෙන්න කියලා කිව්ව දුන්නා. හරිද? හරිද? සැබෑවක් නුඹලාට කියමි. ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය. සැබෑවක් නුඹලාට කියමි. මොකද ඒ ස්වාමියා මොකද වෙන්නේ? එයා ඉන්නකොට කියපු දෙයක විශ්වාසවන්ත වෙලා ඉන්න දාසය මොකද කරන්නේ? ඒක සන්තක සියල්ල. යාර දුන්නේ පුරියක් කරලා කිව්වද? यानी तो विश्वास और तो ऐसा बोले था නමුත් ඒ නපුරු 16 මාගේ ස්වාමියා ප්‍රමාද වන්නේ යයි තමාගේ සිතින් සිතාගෙන තමාගේ සහකාර 16න්ට තලන්ට පටන්ගෙන වේබද්දන් සමග කමින් බොමින් සිටිනවා නම් අනිත්දාස් ඒ උදාහරණ දෙක මිලන්නේ උදාහරණය විශ්වාසවන්ත දාස නුවණැති නුවණැති තව කෙනෙක් ඉන්නවා දුෂ්ට දාස එයා මොකද කරන්නේ එයා දැන්මම එන්නේ නැහැ යේසුස් වහන්සේ දැන් එන්නේ නැහැ තව කල් දිනනවා ඔය පිස්සෝ කියන දේවල් ගණන් ගන්න එපා මේ බය කරනවා මිනිස්සුන්ව මේ කිසි දෙයකට කලබල වෙන්න එපා අවුරුදු 10 ගණන් තිස්සේ එනවා කියලා කිව්වා තව 10 ගණන් තියෙනවා කලබල වෙන්න එපා එහෙම කිව්වෙ මොකද කරන්නේ ඒගොල්ලන්ව හුරම් කරනවා ජෙල් බේස් විකුණනවා මැජික් පෙන්නනවා Bible não me deve ter. Aí, Jesus pode dar uma mãe, né? How many people? Ele é enjoy.
එහෙම ඉන්නවා නම් ඒක ඉන්නවා නම් මෙතන ඉන්නවා. එහෙම අයට සිද්ධ වෙන දේ වෙන මේක. කියලා. ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලා නොසිටින දවසක් නොදන්නා පැයක් ඇවිත් ඔහුට තදබල ලෙස අච්චුකොට වංචාකාරයන් සමග ඔහුගේ කොටස නියම කරන්නේය. එහිදී හැඬීමත් දත්මිටි කෑමත් වන්නේය. මොකද වෙන්නේ? ඒ දාසයාට මොකද නේද වෙන්නේ? මේ විශේෂණ පද හරි වැදගත්. හරි? මේකේ තියෙනවා එයාට අච්චු කරනවා. එහෙම තියෙන්නේ. එයාට අච්චු කරනවා. එහෙම තියෙන්නේ. නෑ. එයාට අච්චු කරනවා කියලා නෙමෙයි තියෙන්නේ. කොහොමද තියෙන්නේ? තද බල ලෙස. පොඩ්ඩක් නෙමෙයි. ඇයි දන්නවද? එයාට දීපු දෙයට එයා විශ්වාසවන්ත වුණේ නැහැ. එහෙම කරලා මොකද කරන්නේ? වංචාකාරයන් සමග ඔහුගේ කොටස නියම කරන්නේ. එහිදී හැඬීමත් මොකද වෙන්නේ? කොහෙද මේ? හේදිසයේ දත්මිටි කෑමයි විලාපයයි තියෙන්නේ කොහෙද දන්නවද? හේදිසේ. ගිනිවිලේ නෙමෙයි. ගිනිවිල ඕපන් කරන්නේ විවෘත කරන්නේ ඇන්ටික්‍රයිස්ට් වුණාට යේසුස් වහන්සේ ආවහම ගිනිවිලට ඊළඟ සෙට් එක යන්නේ අවුරුදු 1000ට පස්සේ. බයිබලයට අනුව ඇන්ටික්‍රයිස්ට් සහ ප්‍රොපේතවරයාව පණ පිටින් ගිනිවිලට දානවා යේසුස් වහන්සේ ශාරීරිකව මේ පොළොවට ආපු වෙලාවේ අවුරුදු 7 අවසානයේදී. ඒ දෙන්න තමයි ගිනිවිල ඕපන් කරන්නේ. ඕපන් කිරීමේ උත්සවය. ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 1000ක් යනකම් කිසි කෙනෙක් ගිනිවිලට යන්නේ නැහැ. හරිද? ඒ වෙලාවේදී අනිත් අය ඔක්කොම මිය යනවා ශරීරාකාරව. ඒගොල්ලන්ගේ සෝල් එක, ඒගොල්ලන්ගේ ආත්මය යනවා කොහාටද? හේදිසයට. හේදිසයේ තමයි මොනවද තියෙන්නේ? දත්මිටි කෑම සහ විලාපය. විලාපයයි දන්නවද? ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ගිනිවිලට යන්න දැන් නියම වෙලා ඉවරයි. ඒ නිසා අයියෝ අපි ඉවරයි කියලා කෑ ගන්නවා. දත්මිටි කන්නේ මොකටද? බඩගිනියෙන්ද නෙමෙයි. දත්මිටි කන්නේ ඇයි දන්නවද? මතක් වෙනව කරපු. ඇයි මම එහෙම කරේ? අරු කෑ ගගා කියනකොට ඌට මම hina වුණානේ. ඌ කියපු දේ ඇහුවනම් මට මේක වෙන්නේ නැහනේ. දත්මිටි කනවා. ඊට පස්සේ විලාප දෙනවා. එතන තමයි ඉන්නේ යේසුස් වහන්සේ ගැන කියනකොට hina වෙච්ච කට්ටිය, කොචොක් කරපු කට්ටිය. දැන් ඕගලන්ට කොචොක් දානවද කවුරු හරි? යේසුස් ගැන කිව්වහම. අන්න ඒගොල්ලෝ අන්තිම මොහොතේ හරි පිළිගත්තේ නැත්තම් මොකද නේද වෙන්නේ? ඒගොල්ලන්ට සිදින දත්මිටි අරු මට කිව්වනේ මේකම කරේ නැහනේ. Too late. විලාප දෙන්නේ ඒකයි. එතනින් පස්සේ no chance. සදාකාලික ගිනි විලකට යන්නේ. එහෙම අය ළඟට තමයි අර සේවකයා යන්නෙත්. සේවකයා කියන්නේ කවුද දන්නවද? දෙවියන් වහන්සේ අපොයින්ට් කරපු කෙනා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සේවයට පත් කරපු කෙනා. එයා යේසුස් වහන්සේ දැන් එන්නේ තොකල් තියනවා කිය මිනිස්සුන්ව හූරන් කාලා මේ දේවල් කරපු කෙනාට මොකද නේද වෙන්නේ? එයාටත් යන්න වෙන්නේ කොහටද? අතන්ටම තමයි. මම නෙමෙයි කියන්නේ. යේසුස් වහන්සේ මේ කියන්නේ. හරි. අන්න ඒක නිසා තමයි විශ්වාසවන්තකම, faithfulness එක වැදගත් වෙන්නේ. විශ්වාසවන්තකම. ඒක තමයි ඉස්සල්ලා සේවකයා ගැන කියනකොට කිව්වේ මොකක්ද දන්නවද? නුවණ ඇති කියලා කිව්වේ. නුවණ ඇති. ඇයි ඒ? එයා දන්නවා මම මේක කරේ නැත්තම් මං යන්නේ ගිනිවිලට.
ඕගොල්ලෝ හිතන්න එපා ඔයාගේ කෝලිං එක ඔයා ඉෂ්ට නොකර ඔයා කොත්තු කකා හිටියොත් ඔයා ස්වර්ගයට යයි කියලා. ඒක ඇහුන්නේ නැනේ. මම අපෝ කියනවා. ඔයා හිතන්න එපා ඔයාට ඕන විදිහට පැත්තකට වෙලා ඉඳලා ඔයාට ස්වර්ගයට යන්න පුළුවන් වෙයි කියලා. ඇයි දන්නවද? හොඳට මේක අහගන්න. කැඳවීමක් සියලු දෙනාට තියෙනවා. දෙවියන් වහන්සේ ඒ කෙනාව එතනට පත් කරනවා. හැමෝම මේ සිස්ටම් එක මේ දැන් ක්‍රියාත්මක වෙන සිස්ටම් එක නෙමෙයි. හලෝ. ඔගොල්ලෝ දන්නවද මුල් සභාව රැස්ුනේ කොහොමද කියලා? මුල් සභාව තියෙන කාලයේ කොරෝනා ආව නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට. මුල් සභාව තියෙනකොට කොරෝනා ආව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අය ලෝකේ කන පිට පෙරළුවා තමයි. හැබැයි එක තැනක රැස්ුනේ 10 දෙනයි 15 දෙනයි. ඊට වැඩි රැස්ුනේ නැහැ. ඒ නිසා 25ට ගොඩක් අඩුයි. ඒ නිසා කොරෝනා ආව නම් ඒ කාලේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට දැන් මේ සිස්ටම් එකකට ගිහිල්ලා සමහර අය හදන්න ගත්තනේ ලොකු දේවල් නේද? කොරෝනා කාව විතර ඔක්කොම හබක් වුණා. නේද? මුල් සභාවේ අය කුඩා කණ්ඩායම් විදිහට රැස් වෙලා ඒගොල්ලෝ මොකද නෝද කරේ? ඒගොල්ලන්ගේ කැඳවීම හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක වුණා. ඒකයි කරේ. ලොකු ෂෝ දැම්මේ නැහැ. ලොකු දේවල් නැහැ. දන්නේම නැතුව එවකට තිබිච්ච ලෝකයම ක්‍රිස්තියානි වෙන්න ගත්තා. ඒකයි සිද්ධ වුණේ. දැන් උන්වහන්සේ කරන්න යනවා ඒ ක්‍රියාව හැබැයි ඊට වඩා බලගතු විදිහට. අනේක නිසා තමයි විශ්වාසවන්ත අයව හොයන්නේ. මේ සේවකයාට සිද්ධ වෙන්නේ මොකක්ද දන්නවද? ගිනිවිලට යන්න. මෙතනදි කියන්නේ හේදිසයට යන්න කියලා. දැන් 25 අපි කියමු තමන්ට දුන්න දේට විශ්වාසවන්ත වෙච්ච අයට වෙන දේ. 25 21 කියවන්න. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස වූ දාසය. ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූයේය. බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වන්නේයයි ඔහුට කීවේය. හොඳයි මොකද කියන්නේ? ස්වාමියා කියනවා යේසුස් වහන්සේ කියනවා එයාට මොකද කියන්නේ? මේ ඇවිල්ලා දුන්න දෙයට විශ්වාසවන්ත වෙච්ච කෙනා. මොකද එයාට කරන්නේ? නුඹ ස්වල්ප දේ ගැන විශ්වාසවන්ත වුණා. ඔයාට දුන්නේ කුඩා දෙයක් කරන්න ඔයා ඒකට විශ්වාසවන්ත වුණා. හරිද? ඒක නිසා මොකද වෙන්නේ? බොහෝ දේ ගැන ඔයා මම දැන් නායකයා කරනවා. හරි. එහෙම කියලා කියනවා මොකද්ද? ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න. මාත් එක්ක ප්‍රීතියෙන් ඉන්න. සදා කාලයටම. ඒකයි කියන්නේ. සදා කාලයටම. මෙතන කියන්නේ කොහොමද? මං හරි ආසයි ඉංග්‍රීසි එකකට. Well done, good and faithful servant. Well done. ඒ කියන්නේ මොකද්ද? ක්‍රියාව. ක්‍රියාව. උන්වහන්සේ කියනවා මම ඉක්මනින් එනවා. මා සමග විපාකයක් තියෙනවා. එකිනෙකනාගේ කතාව අනුව දෙන පිණිස. එක එක්කෙනාගේ අදහස් අනුව දෙන පිණිස. එක එක්කෙනාගේ මොකද්ද? නිවිච්චකම අනුව දෙන පිණිස.
එක එක්කෙනාගේ නිශ්ශබ්දකම අනුව දෙන පිණිස. මොනවද දෙන්නේ? ක්‍රියාවානෝ. මම ඒකයි කිව්වේ වැඩ කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද එතකොට well done වෙන්නේ නැහනේ. නේද? well done වෙන්න නම් ක්‍රියා කරන්න ඕනේ. ලූක් පොතේ 16 මේ තමයි යේසුස් වහන්සේගේ අර්ථකථනය. යේසුස් වහන්සේ දෙන අර්ථකථනය. faithfulness එක ගැන. විශ්වාසවන්තකම ගැන. මේක හොඳට අහගන්න. ලූක් 16 10 ඉඳලා කියවන්න. ඉස්සලා කියවන්න 10. ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටී. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටී. හරි ඔමනත්. මේ තමයි උන්වහන්සේගේ ඇනලිසිස් එක. උන්වහන්සේගේ මොනවාද? මේක ප්‍රකාශයක්. මේක ආඥාව මොකුත් නෙමෙයි. මේක ප්‍රකාශයක්. මොකද්ද? ස්වල්පයක් ගැන යම් කෙනෙක් විශ්වාසවන්ත වෙනවද? ඒ කෙනා විශාල නැත්තම් ගොඩක් දේ ගැනත් විශ්වාසවන්ත වෙනවා. ඒ කියන්නේ ඔයාට හම්බ වුණේ ටිකයි කියලා, ඔයාට හම්බ වුණේ පොඩි වැඩක් කියලා, ඔයාට හම්බ වුණේ මෙන්න මේක තමයි ඔයාගේ ස්වාමියා දුන්නේ කියලා, ඔයා ඒකට අප්සෙට් ගහලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ කුඩා දෙයට විශ්වාසවන්ත වෙන්න. හරි. ඒ වගේම තමයි ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා. බොහෝ දේ ගැනත් ඒකමයි. ඒක නිසා තමයි ස්වල්ප දෙයට අධර්මිෂ්ඨ කෙනාට මුකුත් දෙන්නේ නැතුව ගිනිවිලට දාන්නේ. හරි. මම මේ කියන්නේ. මේ කියන්නේ යේසුස් වහන්සේ. හරි. එතකොට ප්‍රකාශය මොනවද ගන්න තියෙන්නේ? විශ්වාසවන්ත වෙන්න මොකටද? ස්වල්ප දෙයට. ප්‍රමාණය බලන්න එපා. ප්‍රමාණය බලන්න එපා. අනිත් කෙනාගේ පිඟාන දිහා බලන්න එපා. අනිත් කෙනාට චිකන් කෑලි දෙකක් තියනවද කියලා බලන්න එපා. ඔයාට හම්බුනේ චිකන් කෑලි බාගෙන ඒක ගැන විශ්වාසවන්ත වෙන්න. අනිත් කෙනාගේ ප්ලේට් එක දිහා බලලා අප්සෙට් ගහන්න එපා. අද ගොඩාක් වෙලාවට මොකද නදන්නේ? අනිත් කෙනාගේ දේවල් හොයන්න යනවා. අනිත් කෙනාගේ දේවල් මේ වගේ සේවය මොකද්ද? තමන්ට දීපු එකකට බලන්න ඒකට විශ්වාසවන්ත වෙන්න. අනිත් එක්කෙනාගේ දේවල් හොයන්න යන්න එපා. අනිත් කෙනාට උපකාර කරන්න යට ප්‍රශ්නයක් තියෙනවා නා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟ පදේ ප්‍රකාශය යේසුස් වහන්සේගේ. එබැවින් නුඹලා අධර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම් සැබෑ වූ වස්තුව නුඹලාට බාර දෙන්නේ කවුද? පොඩ්ඩක් ඉන්න. දැන් ඊළඟ ලෙවල් එක මොකක්ද? අධාර්මික වස්තුව. මේ කියන්නේ මේ ලෝකයේ තියෙන වස්තුව. මුදල් වෙන්න පුළුවන්, වෙනත් කාරණා වෙන්න පුළුවන්. හරි. ඒවා ගැන විශ්වාස වුණේ නැත්තම් ස්වර්ගීක වස්තුව ඔයාට හම්බ වෙන්නේ නැහැ. කුඩා දෙයට විශ්වාසවන්ත වෙන්න ඕනේ අපි. ඒ වගේම අපිට දීලා තියෙන මේ ලෝකේ දේවල් ගැන විශ්වාසවන්ත වෙන්න ඕනේ. මම මේ වෙලාවේ යම්කිසි දෙයක් කියන්නම් විශේෂයෙන්ම සොයන් රැකියා හරි ව්‍යාපාර හරි කරන ක්‍රිස්තියානියට. රැකියාවක් කරන කෙනාටත් ඒක අදාළ වෙන්න පුළුවන්.
ඕගල්ලන්ට දීලා තියෙන ඔය ව්‍යාපාරය හෝ රැකියාව හෝ ඔය කර්මාන්තය ඔයාගේ නෙමෙයි. ඉස්සල්ලාම ඒක ඔලුවට දාගන්න. ඒක දෙවියන් වහන්සේ ඔයාට දුන්න දෙයක්. හරිද? අන්න ඒකට ඔයා විශ්වාසවන්ත වෙන්න ඕනේ, ගණන් දෙන්න ඕනේ. ඒක ආරක්ෂා කරගන්න, ඒක වර්ධනය කරගන්න, දියුණු කරගන්න, ඒක රැක බලා ගන්න එක ඔයාගේ වගකීම. හරි. ඒක තමයි මේ අධාර්මික වස්තුව කියලා කිව්වේ ඒකට. හරි. ඒකට ඔයා විශ්වාසවන්ත වුණා නම් මොකදනද කරන්නේ? යේසුස් වහන්සේ ආවහම ස්වර්ගීක වස්තුවක් තියනවා වෙනවා. මන් දන්නේ නැහැ මොකද්ද කියලා තාම. අපි ඔක්කොම ගියාම හම්බ වෙයි ඒක. අන්න ඒක උන්වහන්සේ අපිට දෙන්න යනවා. ඇයි? ධාර්මික දෙයට නැත්නම් සමහරවිට අධාර්මික දෙයට, ලෝකයේ දෙයට ඔයා විශ්වාසවන්ත වෙච්ච නිසා. මුදල් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. හරි. එතකොට කුඩා දෙයට විශ්වාසවන්ත වෙන්න ඕනේ. ඊළඟට අධාර්මික දෙයටත් විශ්වාසවන්ත වෙන්න ඕනේ. වස්තුව. මේ පොළවේ වස්තුව. හරි. ඊට පස්සේ ඊළඟට අනෙකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම් නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද? අනුන්ගේ දේ ගැන වෙන කෙනෙක් ඔයාලට දෙන වගකීමක්. ඒක ඔයාලට අයිති නෑ. ඔයා ඒකට විශ්වාසවන්ත වුණේ නැත්තම් කවදාවත් ඔයාට මුකුත් ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ අපි කුඩා දෙයට විශ්වාසවන්ත වෙන්න ඕනේ. වස්තුවට විශ්වාසවන්ත වෙන්න ඕනේ. වෙන කෙනෙක් ඔයාට රෙස්පොන්සිබිලිටි එකක් දුන්නා නම් ජොබ් කරන අය විශේෂයෙන්ම රැකියාවන් කරන අය මොකද කරන්නේ? රැකියාවක් කරන කෙනා වෙන කෙනෙක් ඔයාට බාර දුන්නා රෙස්පොන්සිබිලිටි එක, වගකීමක්. වෙන කෙනෙක්ගේ දෙයක් ඔයාට බාර දුන්නා. ඒකට විශ්වාසවන්ත වෙන්නේ නැහැ. අද සභාවේ වෙන ප්‍රධාන දෙයක් මම කියන්නම්. සභාව ඇතුළේ එක්කෙනෙකුට දෙනවා රෙස්පොන්සිබිලිටි එකක්, වගකීමක්. එයා මොකද කරන්නේ? ඒක වියවුල් කරලා අප්සෙට් කරලා එයා යනවා එයාගේ සභාව හදන්න. වෙනම සභාවක් මං හදා ගන්නවා කියලා. හදයිද? මේකට අනුව. නෑ. හම්බ වෙන්නේ නෑ. ඔක කරගෙන යයි මොන හරි. දෙවියන් වහන්සේ නෑ. යේසුස් වහන්සේ නෑ. දුන්න දෙයට විශ්වාසවන්ත වෙන්න. දුන්න දෙයට විශ්වාසවන්ත වෙන්න. සභාව ගැන කියපු නිසා මම අවසන් කරන්නම් මේකෙන්. 2 තිමොති 2. මේ තමයි සේවය ගැන පාවලතුමා කියපු දේ. තිමොතිට එයාගේ හිතවත්ම ආදරණීය එයාගේ ගෝලයට කියපු දේ 2 තිමොති 2 1 සහ 2 මම මේකේ දාන්න මම කියවන්නම්. එබැවින් මාගේ දරුව කියලා කියන්නේ අය දන්නවද? මේ සභාව ඇතුලේ නැත්තම් සේවය තුල පාවුලුතුමා ජනිත කරපු එක්කෙනා පුතා. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන කරුණාවෙන් ශක්තිමත් වෙන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? දෙවනි පදේ. බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියේහි මේක උදට අහගන්න. නුඹ කාගෙන් ඇසූද? දෙවියන් වහන්සේගෙන් ඇසූ? යේසුස් වහන්සේගෙන් ඇසූ? ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඇසූ? මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? නුඹ මාගෙන් ඇසූ. ඇයි? දෙවියන් වහන්සේ පරම්පරාවන් බිහි කරනවා සේවය තුල. හරිද?
උන්වහන්සේ මොකද කරන්නේ? කෙනෙකුට දෙයක් දෙනවා, එයාට කියනවා අනිත් අයට ඒක උගන්වන්න කියලා. මෙයා කියනවා නුඹ මාගෙන් ඇසු දේම වෙන දේවල් නෙමෙයි. වෙන දේවල් නෙමෙයි. ඔයාගේ දේවල් නෙමෙයි. මාගෙන් ඇසු දේම. මම දන්නේ ඔයගොල්ලන්ට තේරෙනවද කියලා මං කියන එක. වෙන අයටත් උගන්වන්නට සමර්ථ වූ එක කොටසක් මෙන්න මේක. විශ්වාසවන්ත වූ මනුෂ්‍යයන්ට බාර දෙන්න. අද සභාවේ මේ අයව හොයාගන්නට අමාරුයි. උගන්වන්නට සමර්ථ අය නම් ඉන්නවා. අරක නෑ. ඒක නෑ. ඇයි දන්නවද? ඔක්කොමලම් වගේ හිතාගෙන ඉන්නේ ඒගොල්ලන් තමයි හොඳටම දන්නේ කියලා. යටහත් වෙන්න, කීකරු වෙන්න, විශ්වාසවන්ත වෙන්න දැනගන්න නැහැ. එහෙම අයට වෙන කෙනෙක්ගේ දෙයකට විශ්වාසවන්ත වෙන්න බැරි නම් ඔයාගේම දෙයක් දෙන්නේ නැහැ. මම සන්තෝෂ වෙනවා දෙවියන් වහන්සේ මාව අරන් ආවා පුදුම දුෂ්කර කාලයක. ඒ කාලෙදි මම මෙහෙම හිතුවේ නැහැ. සන්තෝෂ වෙනවා අද මම ඒ කාලෙන් ආවට. ඒ දන්නවද? ඒ කාලේ මම එහෙම ආපු නිසා මට පුළුවන් වුණා විශ්වාසවන්තව සිටින්න. දුන්න හැම දෙයකම දෙවියන් වහන්සේ ඉදිරියේ, මිනිස්යන් ඉදිරියේ මම විශ්වාසවන්ත වුණා. මට කියන්න පුළුවන් කිසිම බයක් නැතුව කට ඇරලා මට කියන්න පුළුවන්. කුඩා දේවල් වලට, වස්තුවට, අනිත් අයගේ දේවල් වලට විශ්වාසවන්ත වුණා. අඩුපාඩුකම් සිද්ධ වෙන්නේ නැති. ඒක නිසා මට පුළුවන් අද මෙතන හිටගෙන ඕගලන්ට කියන්න. මාව උසස් කරගන්නව නෙමෙයි. මං කිව්වේ ආදර්ශය. නැත්නම් මම හිපොක්‍රිට් කෙනෙක් වෙනවා. ඕගලන්ට කියනවා මම කරන්නේ නැත්තම්. මං කරලා තමයි ඕගලන්ට කියන්නේ. විශ්වාසවන්තකම දෙවියන් වහන්සේ ඉදිරියේ වැදගත්. අපි එතනට ගියාම යේසුස් වහන්සේ අපෙන් අපිට කියන්න යන්නේ මොකද දන්නවද? මාගේ විශ්වාසවන්ත වූ සේවකයා. අතුල් වෙන්න ඔබගේ විවේකයට. faithfulness. විශ්වාසවන්ත වූ. ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ විශේෂයි. ඇයි දන්නවද? යේසුස් වහන්සේ උන්වහන්සේට දුන්න දෙයට විශ්වාසවන්ත වුණා. මෝසෙස් දීපු දෙයට විශ්වාසවන්ත වුණා. නොවට කියපු දෙයට විශ්වාසවන්ත වුණා. දාවිත් කියපු දෙයට විශ්වාසවන්ත වුණා. සොලොමන් එයාට කියපු දෙයට විශ්වාසවන්ත වුණා. මිෂන් එක අපි ඇවිල්ලා තියෙනවා. සාවුල් වගේ වෙන්න එපා. සාමුවෙල් කතා කරලා කියනවා සාවුල්ට එක සාමුවෙල් පොතේ 15 මෙන්න මේක. එක සාමුවෙල් 15. මට හිතුණා ඒක කියවන්න ඕනේ කියලා. ගොඩක් අය දන්නේ නැහැ මේක. එක සාමුවෙල් 15:18 18යි 19යි. ඒකේ ඉංග්‍රීසි එක තමයි හරියටම එන්නේ. මේකේ තියෙනවා ස්වාමින් වහන්සේ නුඹ ගමනක් කියලා. ගමනක් නෙමෙයි. ට්‍රිප් එකක් නෙමෙයි. ට්‍රිප් එකක් ඇරියේ නෑ දෙවියන් වහන්සේ. මොකටද දන්නවද ඇරියේ? මිෂන්. මේක KJV එකේ තියෙන ජර්නි කියලා ඒ කාලේ ඉංග්‍රීසි එකේ. මගේ බයිබලයේ තියෙන මිෂන්. God sent you on a mission. මොකද කරේ? අමලෙක් වරුවන කියවන්නකෝ ටික.
අමලෙක්වරු වන පෞකාරයන් විනාශ කර දමා ඔවුන් නැති වී යනතුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නටයි කීසෙක. ඊට පස්සේ ඊළඟ පදේ 19. මොකද වෙන්නේ? ඉතින් නුඹ ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු නොවි. ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වුණේ නැහැ. මිෂන් එක ෆේල්. මිනිහත් ෆේල්. ඒක නිසා මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේගේ ඇස් හමුවේ නපුරුව තිබෙන දේ කලේ මක් නිසාද? මිෂන් එක බාගෙට කම්ප්ලිෂ් කරොත් දෙවියන් වහන්සේ ඉදිරියේ නපුරුයි. කතන්දරේ කියවන්න ඕන නම් ගෙදර ගිහිල්ලා. දෙවියන් වහන්සේ හොයනවා සෙනග. ආමෙන්. වහන්සේ හොයනවා සෙනගක්. සම්පූර්ණ මිෂන් එක accomplish කරන්න. remnant එකක්. විශාල සෙනගගෙන් කුඩා කණ්ඩායමක්. උන්වහන්සේ හොයනවා. විශ්වාසවන්ත වූ සෙනගක්. කුඩා දෙයට විශ්වාසවන්ත වීම, වස්තුවට විශ්වාසවන්ත වීම, අනුන්ගේ දෙයට විශ්වාසවන්ත වීම. එහෙම වෙන අයට දෙවියන් වහන්සේගේ රිවෝඩ් එකක් තියෙනවා. යේසුස් වහන්සේ එනකොට කියනවා well done my faithful servant. ඔයාට ඒක අහන්න ඕනේ නම් මේ දේ කරන්න. අපි හිස නමාගෙන සුළු මොහොතක් අපි මෙනෙහි කරමු. අපි මෙතෙක් උන්වහන්සේගේ දෙයට විශ්වාසවන්ත වුණාද? මෙතෙක් අපි උන්වහන්සේ අපිට දුන්න කුඩා දෙයට විශ්වාසවන්ත වුණාද? මෙතෙක් අපි උන්වහන්සේ අපිට දුන්න මේ ලෝකේ වස්තුවට විශ්වාසවන්ත වුණාද? මෙතෙක් අපි අනුන් වෙන කෙනෙක් අපිට බාර දීපු වගකීමට ඒ දෙයට විශ්වාසවන්ත වුණාද? විමසන්න. විමසන්න අපේ හදවත. වැදගත් ඒක හොයාගන්න එක. මොකද ඔබ වැරදිලා තියෙනවා නම් මේ වෙලාවේ හැරෙන්න අනිත් පැත්තට. මානසිකට ආදරය. වහන්සේට ආස නැහැ ඔය අවිනාශ වෙන්න. නපුරු දුෂ්ට සේවකයෝ වගේ ගිනිවිලට දාන්න උන්වහන්සේට ආස නැහැ. උන්වහන්සේ කියන්නේ හැරෙන්න. ඔබගේ ව්‍යාපාරයට උන්වහන්සේ දුන්න දෙයට ඔබ විශ්වාසවන්ත වුණාද? ඔබගේ රැකියාවට දුන්න වගකීමට විශ්වාසවන්ත වුණාද? කුඩා දෙයට විශ්වාසවන්ත වුණාද? සේවය තුල වාට දුන්න චූටි දෙයට විශ්වාසවන්ත වුණාද? විමසන්න. බලන්න ඔයාගේ ජීවිතෙත් එක්ක අනිත් කෙනාගේ දේ නෙමෙයි ඔයාගේ දේ බලන්න. ඔයාගේ දීමනාවට විශ්වාසවන්ත වුණාද? ස්වාමීනි අපි ඔබ වහන්සේ තුළට ඇවිල්ලා ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඔබ වහන්සේගේ අභිමුඛයේ විමසනවා ස්වාමීනි. ස්වාමීනි අපිට දුන්නා වූ ඔබ වහන්සේ දුන්නා වෙනත් අය හරහා ඔබ වහන්සේ දුන්නා
කුඩා දේ මේ ලෝකයේ වස්තු අන් අයගේ වස්තු අන් අයගේ කාරණා වගකීම් ස්වාමිනී ඒ සියල්ලට විශ්වාසවන්ත වුණාද? විමසනවා ස්වාමිනී. ස්වාමිනී අපේ අතින් වෙච්ච අඩුපාඩු ගැන අපි දුක් වෙනවා ස්වාමිනී. සමහර අවස්ථාවල අපි විශ්වාසවන්ත වුණත් සමහර අවස්ථාවලදී අපි අතපසුවීම වැරදි අවිශ්වාසවන්තකම් සිදු වෙලා තියෙනවා ස්වාමිනී. අපිට සමා වෙන්න. අපිට සමා වෙන්න ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේගේ කාරණාවල් වලදී විශ්වාසවන්තව ඉදිරියට යන්න පිණිස ස්වාමිනී ඔබ වහන්සේගේ ඊමේදී ඔබ වහන්සේ ඉදිරියේ හිටගෙන ඔබ වහන්සේගේ හඬින් ඒ වචන ටික අහන්න මාගේ විශ්වාසවන්ත වූ දාසය well done my faithful servant එහෙම අහන්න ස්වාමිනී අපේ හෘද සාක්ෂියට එකඟව කොන්ෆිඩන්ස් එක ස්ථිර භාවය අපි ඇති කරගන්න පිණිස ස්වාමී මෙන්න ස්වාමිනී අපි විවෘත කරනවා අපේ හදවත විවෘත කරනවා අපේ හදවත හalleluya ස්වාමිනී ස්වාමිනී මෙන්න අපේ වහන්සේ ඉදිරියේ සමා වෙන්න. ඒ සියලු දෙයට සමා වෙන්න ස්වාමී. සෝදන්නවා ඔබ වහන්සේගේ ලේවලින්. ඒ කුරුසියේ ලේවලින් අපි එකිනෙක කෙනාව හිසේ සිට. මෙය මනස සිත හදවත සෝදන්න ස්වාමී. ස්වාමී ඒ වගේම අපි ඔබ වහන්සේ ඉදිරියට අවිලා කියනවා ස්වාමී අපේ අතින් ඔබ වහන්සේට විරුද්ධව සිදුවුණු සියලු අයුතුකම් ඒ පාපය වරද මේ සියල්ල ගැන අපි ඔබ වහන්සේ ඉදිරියේ සමාවිල්ලනවා ස්වාමී අපි දුක් වෙනවා ස්වාමී දෙපියන්නේ ඔබ වහන්සේ ඉදිරියේ නිදොස්ව හිට ගන්න පිණිස ඒ සියලු වරදින් මව නිදහස් කරන්න ඒ කුරුසියේ ලේවලින් සෝදන්න ස්වාමී සෝදන්න